Right. Good morning, පුතාලා හැමෝටම. Good morning, sir. Good morning. Okay. Today we are going to discuss the letter writing part. අපි අද සාකච්ඡා කරන්නේ letter writing part එක පුතේ. අගෝස්තු මාසේ පළවෙනිදා. හරි. අපි ඊයේ කතා කරන්නේ grammar lesson එකක්. ඔයාලට මතකයි? We discussed the conditional clauses topic. හරි, conditional clauses කියන මාතෘකාව තමයි අපි ඊයේ සාකච්ඡා කරේ. ඒ යටතේ අපි ඉගෙන ගත්තා if unless කියන conjunctions දෙක කොහොමද භාවිතා කරන්නේ කියලා. මම ඉතාම පැහැදිලිව ඔයාලට ඉගෙනුවා if unless කියන conjunctions දෙක භාවිතා කරන grammar rules තුනක් නේද? rules තුනක් ඉගෙනුවා. ඔයාට ඒ ටික පැහැදිලි. ඉතින් අපි අද දවසේ සාකච්ඡා කරනවා මීට පෙර මම දීලා තිනවා දැන්ට letter writing දෙකක්. I gave you two letter writings. One is an informal letter and the other one is formal letter. එකක් informal letter එකක් අනිත් එක formal letter එක. Right. අද අපි මුලින්ම today at first we are going to discuss the informal letter. මුලින්ම අපි informal letter එක සාකච්ඡා කරමු. Informal letter එක කියලා කියන්නේ අපි මම දීලා තියෙන දෙවෙනි letter එක තමයි informal letter එක නේද? අපි formal letters තාම එකක්වත් ලිව්වේ නැහැ. මම ඔයාට එකක් ලියන්න කියලා එවලා තියෙනවා. මම කිසිම ආන්සර් එකක් තාම දීලා නැහැ formal letters වල. අපි එක informal letter එකක් සම්පූර්ණයෙන්ම ලිව්වා. ඔයත් ලිව්වා. ඊට පස්සේ මගේ ආන්සර් එකක් දුන්නා teachers answer කියලා. ඒ වගේම තවත් informal letter එකක් ලියන්න කියලා කිව්වා. හරි, යාළුවෙක් smoke කරන්න addict වෙලා ඉන්නවා. එයාට ඔයා මට ඒක ලියලා එවලා තිබ්බ ගොඩක් අය. ඒ වගේම මගේ සිංහල වාක්‍ය ටික මම WhatsApp group එකට දාලා තිබ්බා. ඒක පොතේ ලියාගන්න කියලා කිව්වා. right. එහෙනම් පුතේ අද මුලින්ම මේ වාක්‍ය ටික අපි ඉංග්‍රීසි වලට translate කරන විදිය බලමු. මට ඔයා උත්තර දෙන්න. ඔයාට හිතන විදියට ඒවා කොහොමද කියන්නේ කියලා මට කියන්න. right. අපි ගමු එහෙනම් දෙවෙනි informal letter එකට අදාළ වාක්‍ය ටික. right. question එක ඔයාලට පැහැදිලි නේද? දෙවෙනි informal letter එකේ. හරි. දෙවෙනි informal letter එක මොකද්ද මම දීලා තියෙන question එක? You got to know that your classmate someone has started smoking. Write letter to someone. හරි. ස්මෝක් කරන්න පටන් අරගෙන තියෙනවා ඔයාගේ පන්ති යාළුවෙක් සමන් කියලා කෙනෙක්. එයාට ලෙටර් එකක් ලියන්න කියලායි කියන්නේ. පාස් පේපර් එක ආපු ප්‍රශ්නයක් මේක. එතකොට ඒක ඇතුළත් කරන්න කියලා කියනවා මෙන්න මේ දේවල්. Say how you felt when you got his bad news. ඔයාලට මොකද දැනුනේ මේ නරක ආරංචිය ලැබුණාට පස්සේ? ඒ කාරණාව සඳහන් කරන්න කියනවා. ඒ වගේම තමයි point out the bad effects of smoking. Smoking වල නරක ප්‍රතිඵල මොනවද? ඒ වගේම invite him to your house to talk about it. ඒ ගැන කතා කරන්න යාළුවට ආරාධනා කරන්නයි කියලා කියනවා. like that. right. අපි ඉතින් ඊටාම සාර්ථක informal letter එකක් ලියන විදිය සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් ලිපියේ start එක ගන්න කොහොමද? සතුට ප්‍රකාශ කරන්නේ කොහොමද? අනගාටුව ප්‍රකාශ කරන්නේ කොහොමද? ඒ වගේම පුතේ ලිපිය ලියන එකේ අරමුණ කොහොමද ප්‍රකාශ කරන්නේ? හරි. ඒ වගේම පවුලේ අනිත් අය මතක් කරලා ඉන්නේ කොහොමද? මතක් කරන්නේ කොහොමද ලිපියක් තුළ informal letter එකක් තුළ? අවසන් කරන්නේ කොහොමද? ඔය සියල්ල සර් ඔයාට ඉතාම පැහැදිලිව කියලා දීලා තියෙනවා. right. එහෙනම් ඔයා ඇඩ්‍රස් එහෙම ලියලා හරි ලෙටර් එක ලියන්න පටන් ගන්න ඕනේ. මම දීපු වාක්‍ය ටික ලියාගත්තා නේද හැමෝම පොතේ? WhatsApp එකට එවලා තියෙන්නේ. දැන් මේ වෙද්දී වාක්‍ය ටික හැමෝම ගාවම තියෙන්න ඕනේ. නැවත එවන්න අවශ්‍ය නැහැනේ. නැවත එවන්න අවශ්‍ය නැහැ. හැමෝම ගාවම තියෙනව නේද? right. පළවෙනි වාක්‍යය the first sentence අපි translate කරන්නයි යන්නේ. ඔයා සිංහලෙන් ලියාගෙන ඇති ඒවා ටික දැන් ඉතින් යටින් ලියන්න ඕනේ. මට උත්තර දෙන්න මේවා. right. පුතේ පළවෙනි වාක්‍යය මම දුන්නේ. ඉතින් කොහොමද ඔයාට මම හිතනවා ඔයා හොඳින් කියලා. right. කොහොමද කියන්නේ ඔය වාක්‍යය? ඉතින් කොහොමද ඔයාට? ඔව්. So how are you getting on? I think that you are fine. Oh, so how are you getting on? එහෙනම් how are you keeping? then how are you කියලා අහන්නත් පුළුවන්. හරි. So how are you? ඉතින් කොහොමද ඔයාට? වඩා හොඳයි මෙතන ලියන්න පුළුවන් how are you getting on කියලා ලියවනම් වඩා හොඳයි. ඔයාට කොහොමද කියලා අහන්න පුළුවන් තවත් ආකාරයක්. So how are you? the how are you keeping? ඊට පස්සේ කියනවා මම හිතනවා ඔයා හොඳින් කියලා. වාක්‍ය දෙකක් තියෙනවා උතන හොඳට බලන්න. මම හිතනවා ඔයා හොඳින් කියලා. හරි. මම හිතනවා කියලා කියන්නේ I think ඔයා හොඳින් කියලා conjunction එකක් තියෙනවනේ කියලා. ඒක පුතේ කියලා කියන වචනේ මැදට ගන්න ඕනේ. I think that you are fine. You are fine. එතන you are keeping well.
right? You are getting on well. කැමතියක් ලියන්න පුළුවන්. So how are you? I think that you are fine. right. ඔන්න පළවෙනි වාක්‍යය ලියන්න. දෙවෙනි sentence එක. The second one දෙවෙනි වාක්‍ය දුන්නා මම මෙන්න මෙහෙම. ඒක නෙමෙයි මට බොහොම නරක ආරංචියක් ලැබුණා ඔයා ගැන. ඒක නෙමෙයි මට බොහොම නරක ආරංචියක් ලැබුණා. මට බොහොම නරක ආරංචියක් ලැබුණා ඔයා ගැන. right. ඒක නෙමෙයි කියලා අපි කොහොමද කියන්නේ? ඒක නෙමෙයි කියලා අපි කොහොමද කියන්නේ? මම කියලා දීලා තියෙනවා. By the way, ඒක නෙමෙයි කියලා කියන්නේ by the way කියලා කියනවා. ඒක නෙමෙයි by the way මට බොහොම නරක ආරංචියක් ලැබුණා කියන්නේ මොකද්ද tense එක මෙතන? මට බොහොම නරක ආරංචියක් ලැබුණා. What is the tense? Yes, past tense. එතකොට simple past tense වලින් ඔයා කියන්න ඕනේ. මට කියනවා බොහොම නරක ආරංචියක් ලැබුණා කියන්නේ I got බොහොම නරක ආරංචියක්. I got a very bad news. I got a very bad news. I heard කියලා ගන්නත් පුළුවන්. I heard a very bad news කියන්නත් පුළුවන්. I got a very bad news. මට බොහොම නරක ආරංචියක් ලැබුණා ඔයා ගැන. ගැන කියන්නේ about ඔයා you. By the way, I got a very bad news about you. මෙන්න past tense අතීත කාල ක්‍රියාපදයක් ලියලා තියෙනවා. වෙන ආකාරයට ලියලා තියෙනවා නම් මම අහන්න. පුතා නිවැරදිව ලියලා ඇති. sir, ඔව් කියන්න. I got many bad news about you, few things. පුතේ many කියලා එතන ගන්න බෑ. මෙතන තියෙන බොහොම නරක ආරංචියක් කියන්නේ මේ very කියන අදහස තමයි එන්නේ. බොහෝ නරක ආරංචි නෙමෙයිනේ. බොහෝ නරක ආරංචි වල තමයි many bad news කියලා අපිට කියන්නේ. මේ බොහොම නරක ආරංචියක්. හරි ගොඩක් නරක ආරංචියක් කියන අදහස තමයි එතන. so very කියන වචනේ භාවිතා කරනවා. Sir, not only that, I got a lot of bad news about you. එහෙම කියන්න පුළුවන්ද? Not only that කියලා ගන්න. not only that කියන්නේ ඒ විතරක් නෙමෙයි කියන්නේ. not only that කියන්නේ ඒ විතරක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඒක නෙමෙයි කියලා. but a lot of bad news කියලා කිව්වොත් එimhe ගොඩාක් නරක ආරංචි වෙනවා. ගොඩක් නරක ආරංචි නෙමෙයි මෙතන තියෙන්නේ. එක නරක ආරංචියයි මේ ආරංචියක් ඒ ආරංචිය ගොඩක් නරකයි කියලායි කියන්නේ. බොහොම නරක ආරංචි. නිසා very කියන වචනේ ගැලපෙන්නේ. වාක්‍ය හරියට බලන්න. what වෙනුවට received. I received a very bad news. right කමක් නැහැ මෙතන got වෙනුවට ලැබුණා කියන අදහසින් received කියලා කිව්වත් කමක් නැහැ. හරි. for about you නෙමෙයිද? about you. for අවශ්‍ය නැහැ. හරි. ඔයා ගැන about you. හරි. එහෙනම් ඔන්න letter එකේ පළවෙනි වාක්‍ය දෙක තමයි අපි ලියුවේ. right. තුන්වෙනි වාක්‍යය ගන්නවා. මට ආරංචි වුණා හරියට වෙන් කරලා ගන්න බලන්න. මට ආරංචි වුණා ඔයා දුම් බොනවා කියලා. right පුතාලා there are two sentences here. වාක්‍ය දෙකක් තියෙනවා හොඳට බලන්න. එකක් තමයි මට ආරංචි වුණා අනිත් එක ඔයා දුම් බොනවා. These two sentences are connected by the conjunction කියලා. කියලා කියන සම්බන්ධක පදයෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. එවනම් කියලා කියන සම්බන්ධක පදේ වාක්‍ය මැදට ගන්න ඕනේ. වාක්‍ය මැදට ගන්න. මට ආරංචි වුණා. කොහොමද කියන්නේ? මට ආරංචි වුණා. ආරංචි වුණා කියන මම ඔයාලට වචන කිහිපයක් දෙන්න ඇති. අපිට කියන්න පුළුවන් I heard කියලා. I heard කියලා කියන්න පුළුවන් ආරංචි වුණා කියන්නේ. තව මොන හරි මන් දුන්නද වචන? ආරංචි වුණා කියන්නේ එහෙම නැත්නම් I got to know කියලා කියන්නත් පුළුවන්. I got to know කියන්නත් පුළුවන්. හරි. ආරංචි වුණා කියදී simple past tense. හරි. simple past tense. ආරංචි වෙනවා කිව්වොත් simple present. ආරංචි වුණා කිව්වොත් simple past tense. ඒකයි I heard කියලා ලියුවේ.
here කියන එකේ අතීත කාලය. ඊට පස්සේ ගත්තා that කියන conjunction. ඔයා දුම්බනවා. මොකද tense එක? මොකද tense එක? මොකද tense එක? Simple simple future tense. present tense. simple present tense පුරුද්දක් වශයෙන් යා කරන දෙයක්. එලින්ම ලියනවා you smoke. You smoke. I heard that you smoke. මට ආරංචි වුණා ඔයා දුම්බනවා කියලා. I heard that you smoke. තුන්වෙනි වාක්‍ය. Right. Next one. ඊළඟ වාක්‍ය දුන්නේ හතරවෙනි එක. ඇත්තටම මට ලොකු කම්පනයක් මෙයාට දැනෙච්ච දේ ලියන්න කියනවනේ නේ. තමන් දැනෙච්ච දේ ලියන්න කියනවා. ඇත්තටම මට ලොකු කම්පනයක් දැනුණා මට මේ ප්‍රවෘත්තිය ලැබුණු විට right වෙන් කරගන්න. ඇත්තටම කියන්නේ එක කොටසක් ඕකේ. ඇත්තටම මට ලොකු කම්පනයක් දැනුණා මට මේ ප්‍රවෘත්තිය ලැබුණු විට. පුතේ in this sentence there are two sentences. මේ වාක්‍ය තුල වාක්‍ය දෙකක් ඇත්තටම තියෙනවා. හරි? එකක් තමයි මට ලොකු කම්පනයක් දැනුණා කියන එක. අනිත් එක මට මේ ප්‍රවෘත්තිය ලැබුණා කියන එක. ඔය වාක්‍ය දෙකම සම්බන්ධ කරලා තියෙන විට කියන conjunction එක දාන්න. ගන්න මේ conjunction එක වාක්‍ය මැදට. මට ලොකු කම්පනයක් දැනුණා කියන තැන ගන්න conjunction එක. right කොහොමද කියන්නේ? ඇත්තටම කියලා අපි කොහොමද කියන්නේ? actually කියලා ගත්තා. හරි? මට ලොකු කම්පනයක් දැනුණා. මට කියන්නේ tense එක මොකද්ද? මට ලොකු කම්පනයක් දැනුණා. ඔව්. simple past tense. දැනෙනවා නෙමෙයි තියෙන්නේ දැනුණා. දැනෙනවාට කියන්නේ feel කියලා කියනවා. දැනුණා නම් felt කියලා අතීත කාලේ හදා ගන්නවා. මොකද්ද? දැනෙනවා කියන්නේ feel කියනවා. දැනුණා නම් felt කියලා අතීත කාලේ හදා ගන්නවා. එහෙනම් මට දැනුණා කියලා ලියන්නේ. actually I felt මොකද්ද? ලොකු කම්පනයක්. a big shock කියලා ගන්න පුළුවන්. a big shock. කම්පනයක් කියන්නේ shock කියලා අපි කියනවා. a big shock. actually I felt a big shock. ඊට පස්සේ මට මේ ප්‍රවෘත්තිය ලැබුණු විට කියන්න දාලා වචනේ ලියනවා when actually I felt a big shock when මට මේ ප්‍රවෘත්තිය ලැබුණා. මොකද tense එක? මට මේ ප්‍රවෘත්තිය ලැබුණා. මොකද tense එක? Simple past tense නේ. simple past tense. ලැබෙනවාට කියන්නේ get, ලැබුණා නම් got. එහෙනම් මට ලැබුණා. I got මේ ප්‍රවෘත්තිය. this news. හරි බලන්න වාක්‍ය නිවැරදිව ලියලාද කියලා. ඇත්තටම actually මට ලොකු කම්පනයක් දැනුණා. I felt a big shock මට මේ ප්‍රවෘත්තිය ලැබුණු විට. when I got this news. මෙන්න conjunction එක when කියන එකයි භාවිතා කරලා තියෙන්නේ. නිවැරදිව ලියන්න. එහෙනම් ඔන්න පළවෙනි වාක්‍ය හතර නිවැරදිව ලියුවා අපි. ඉතින් කොහොමද ඔයාට? so how are you? මම හිතනවා ඔයා හොඳින් කියලා. I think that you are fine. ඒක නෙමෙයි. by the way මට බොහොම නරක ආරංචියක් ලැබුණා. I got a very bad news about you. මට ආරංචි වුණා ඔයා දුම්බනවා කියලා. I heard that you smoke. ඇත්තටම actually මට ලොකු කම්පනයක් දැනුණා. I felt a big shock මට මේ ප්‍රවෘත්තිය ලැබුණ විට. when I got this news. වාක්‍ය කොච්චර දිග වුණත් කමක් නැහැ. ඔයා කොටස් කරලා වෙන් කරලා ගන්න. ඒතර හරි පැහැදිලිව පහසුවෙන් ලියන්න පුළුවන්. right. වාක්‍ය හතර ලියාගත්ත නේද හැමෝම? පළවෙනි වාක්‍ය හතර ලියාගත්තනේ. right. අපි ගන්නවා පස්වෙනි.
right පස්වෙනි වාක්‍යය මන් දුන්නේ මම හිතන විදිහට ඔයාගේ දෙමව්පියෝ දන්නේ නැහැ ඒ ගැන. number 5 මම හිතන විදිහට ඔයාගේ දෙමාපියෝ දන්නේ නැහැ ඒ ගැන. right අපිට මේකේ පහසුවෙන් ලියා ගන්න පුළුවන් මම හිතන විදිහට කියන්නේ. විදිහට කියන්නේ අපි කියන වචනේ මුලට ගන්න ඕනේ මේකේ. හරි? ඔය කඩපාඩම් කරලා තියාගන්න කියලා තියෙනවා මම හිතන විදිහට කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මට කියන්න. As I think. yes as I think කියලා පුතේ අපිට කියන්න පුළුවන් මම හිතන විදිහට ඔයාගේ දෙමව්පියෝ දන්නේ නැහැ ඒ ගැන. මට කියන්න ඔගේ ටෙන්ස් එක මොකද්ද? නෙගටිව් වාක්‍යයක් මේ. නෙගටිව් වාක්‍යයක්. දන්නේ නැහැ. දැනගත්තේ නැහැ නෙමෙයි දන්නේ නැහැ. මොකද්ද මේකේ ටෙන්ස් එක? Present tense. yes simple present tense negative. මගේ දෙමව්පියෝ දන්නවා ඒ ගැන. දන්නවා කිව්වොත් simple present affirmative. හරි? දන්නේ නැහැ කිව්වොත් simple present negative. simple present negative form එක මම ඔයාලට උගන්වලා තිනවා. අපි කොහොමද simple present negative වල පාවිච්චි කරන්නේ? don't හරි doesn't හරි. හරි? මම කැමති කියන්නේ I like කියනවා. මම කැමති නැහැ කියන්නේ I don't like කියනවා. ඇය කැමති කියන්නේ she likes කියනවා. ඇය කැමති නැත්නම් she doesn't like කියනවා. ඒ වගේ ඔයාගේ දෙමාපියෝ දන්නේ නැහැ. හරි දන්නේ නැහැ කියද්දි don't know කියලායි පාවිච්චි කරන්න වෙන්නේ. don't know subject එකට අනුව අපි ඒක ලියමු. ඔයාගේ දෙමාපියෝ ඔයාට කියන්නේ you කියලා. ඔයාගේ දෙමාපියෝ නම් your parents. your parents ඔයාගේ දෙමාපියෝ දන්නේ නැහැ. simple present negative තියෙන්නේ පුතේ. your parents කියන බහුවචනයක් නිසා doesn't කියලා ගන්න බෑ. don't කියලා ගන්නවා. don't know. I think your parents don't know ඒ ගැන. ඒ ගැන about it කියලා කියන්න පුළුවන්. as I think your parents don't know about it. හරි? About that. By sir. මෙතන එන්නේ about that කියලා ගන්න. ඒ ගැන්නේ about that කියලා ගන්න. right as I think your parents don't know about that. number 6 let write in එකේ 6 වෙනි වාක්‍යය අපි ගන්නවා. ඇත්තටම ඒගොල්ලෝ පව්. ඇත්තටම ඒගොල්ලෝ පව්. right කොහොමද කියන්නේ? ඇත්තටම ඒගොල්ලෝ පව්. yes ඇත්තටම කියලා අපි කොහොමද කියන්නේ පුතේ? Actually. අපිට කියන්න පුළුවන් ඇත්තටම කියන්නේ actually ඒගොල්ලෝ පව්. ඒගොල්ලෝ පව් කියලා අපි කියන්නේ it is a pity කියලා කියනවා. පව් කියන්නේ it is a pity කියලා කියන්නේ පව්. ඒගොල්ලෝ කියන්නේ අපි එතන දාන්නේ for them කියලා. පව් කියලා කියන්නේ it is a pity. ඒගොල්ලෝ කියන්නේ for them කියලායි හදාගන්න. ලියා ගන්න. actually it is a pity for them. ඇත්තටම ඒගොල්ලෝ පව්. actually it is a pity for them. right number 7 the next sentence ඊළඟ වාක්‍යය මට පොඩ්ඩක් කියන්න මම සිංහල වාක්‍ය මොනවා හරි දෙයක් දීලා නැත්තම් එහෙම නැත්තම් මේ ඔයාලට එවපු නැති වාක්‍යයක් හරි මම මෙතන ලියුවොත් එහෙනම් මට කියන්න ඔක දීලා නැහැ කියලා හරි මැසේජ් එක ඉවලා නැහැ කියලා. right හත්වෙනි වාක්‍යය මම ලියනවා මේ ආකාරයෙන්. මම හිතන්නේ මෙන්න මේක දෙන්නේ නැත්තේ ඇත්තටම මට අදහා ගන්න බෑ. ඇත්තටම මට අදහා ගන්න බෑ. right පුතලා අපි කොහොමද කියන්නේ ඇත්තටම මට අදහා ගන්න බෑ කියලා. මෙතන බෑ කියන වචනේ තියෙන්නේ. පුළුවන් කියන වචනේ නෙගටිව් වර්ඩ් එක තමයි බෑ කියන එක. right පුළුවන් කියන්නේ මොකද්ද අපි කියන්නේ? can කියලා කියනවා. බෑ කියනවා නම් can't කියලා. can't කියලා කියන්නේ නැත්නම් cannot කියලා කියනවා. ඇත්තටම
actually කියලා ගත්තා මුලට නැවත actually මට අදහා ගන්න බෑ right බෑ කියන්නේ ඔයා දන්නවා අපිට භාවිතා කරන්න පුළුවන් can't කියන වචනේ ඒ වගේම අදහා ගන්නවට අපිට ගන්න පුළුවන් මේ imagine කියන වචනේ imagine කියලා ගන්න පුළුවන් එහෙම නැත්නම් believe my eyes කියලා කියන්නත් පුළුවන් අදහා ගන්නවා කියන්නේ එක්කෝ imagine කියලා කියනවා හරි imagine කියනවා එහෙම නැත්නම් believe my eyes කියලා කියනවා අපි imagine කියන වචනේ හිතන්න අදහා ගන්න කියන්නේ ඒ අනුව පුතා බලන්න කල්පනා කරන්න කොහොමද කියන්නේ මට අදහා ගන්න බෑ කොහොමද කියන්නේ I can't imagine. yes very simple actually I can't imagine right I can't imagine අදහා ගන්නවා කියන්නේ imagine කියන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට කියන්න පුළුවන් believe my eyes කියලා believe my eyes හිතා ගන්න බෑ අදහා ගන්න බෑ කියන දවසේ අදහා ගන්න කියන්නේ imagine කියන්න පුළුවන් නැත්නම් believe my eyes කියන්න පුළුවන් believe my eyes කියලා ලියුවොත් එහෙම ලියන්න ඕනේ actually I can't believe my eyes නැත්නම් I can't imagine Excuse me, sir. ඔව් Believe කියන්න කියලා විතරක් ලිව්වට වැරදිද? මොකද Believe කියලා විතරක් ලිව්වට වැරදිද? I can't believe කියලාද ඔව් sir. right එහෙමත් පුළුවන් ගැටලුවක් නැහැ හරි ඔව් අදහා ගන්නවා විශ්වාස කරනවා කියන වගේ අදහසක් ගන්න නේද actually I can't believe right ගැටලුවක් නැහැ හරි right that is number 7 හත්වෙනි වාක්‍යය හරි right we are coming to the number 8 අටවෙනි වාක්‍යය අපි ගන්නවා අටවෙනි වාක්‍යය ගන්නවා ඔයා දන්නේ නැද්ද දුම්බොන එකේ නරක ප්‍රතිඵල මේක ලියමු ඔයා දන්නේ නැද්ද ඔයා දන්නේ නැද්ද දුම්බොන එකේ නරක ප්‍රතිඵල ඔයා දන්නේ නැද්ද දුම්බොන එකේ නරක ප්‍රතිඵල right අපි කොහොමද මේක ලියන්නේ ඉස්සලම ඔයා දන්නේ නැද්ද කියලා ලියන්න ඕනේ මුලින් මෙහෙම ලියමු ඔයා දන්නවා ඔයා දන්නේ නැහැ ඔයා දන්නවද ඔයා දන්නේ නැද්ද ඔය විදිහට හදා ගන්න පුළුවන් affirmative interrogative negative interrogative ඔයා දන්නවා කියන එකේ negative interrogative form එක තමයි මේ තියෙන්නේ ඔයා දන්නවා කියන්නේ simple present you know කියලා අපි අහනවා ඔයා දන්නවද කියලා කොහොමද අහන්නේ do you know කියලා අහනවා හරි ඔයා දන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ පුතේ you don't know කියලා කියනවා ඔයා දන්නේ නැද්ද කියලා අපි කොහොමද කියන්නේ ඔයා දන්නේ Don't you know? yes අපිට කියන්න පුළුවන් ඔයා දන්නේ නැද්ද කියන්න don't you know කියලා ඔයා දන්නේ නැද්ද don't you know කියලා ගන්න පුළුවන් ඒ question mark එකක් මෙතන දාන්න එපා තව කොටසක් තියෙන එක තියෙනවා මෙතන ඉස්සරහට දුම්බොන එකේ නරක ප්‍රතිඵල don't you know දුම්බොන එකේ නරක ප්‍රතිඵල ගන්න නරක ප්‍රතිඵල කියන්නේ don't you know the bad effects නරක ප්‍රතිඵල the bad effects දුම්බොන එකේ කියන්නේ of smoking ඊට පස්සේ දාන්න question mark right don't you know the bad effects of smoking කියලා අපි කියන්නේ Sir, ආදන් නැද්ද දුම්බොන එකේ නරක ප්‍රතිඵල yes මොනාරි ගැටලු තියෙනවා නම් අහන්න sir, the bad results කියලා දැම්මත් එහෙම. මොකද්ද The bad results. the bad results ප්‍රතිඵල කියන්නේ නේ ඔව් ගැටලුවක් නැහැ වඩාත් හොඳයි effects කියන වචනේ ගත්තා නම් results කියදී අපි නිකන් සාමාන්‍යයෙන් විභාගයක ප්‍රතිඵල වගේ දේවල්ට results කියලා කියන්න පුළුවන් මෙතන effects කියන වචනේ වඩාත් ගැලපෙනවා effects කියන වචනේ වඩාත් ගැලපෙනවා හරි results කිව්වත් හරි වැරද්දක් නැහැ ප්‍රතිඵල කියන අදහසින් නමුත් ඒ වඩාත් ගැලපෙන වචනේ the most suitable word is effect කියන එක භාවිතා ඔයා දන්නේ නැද්ද දුම්බොන එකේ නරක ප්‍රතිඵල
Don't you know the bad effects of smoking? Right. අපි යනවා නවවෙනි වාක්‍යයට. නවවෙනි වාක්‍යයට අපි යනවා. මේ past paper එක තිබ්බ letter එකක් අපි මේ ලියන්නේ. හරි. ඔයත් මට ලියලා ලැබලා තිබ්බ. දැන් කරන්න තියෙන පුතාට දැන් මම මේ letter එකත් ඉගෙනුවාට පස්සේ පුළුවන් නම් දැන් සමහරව ඉන්නවනේ මට දැන් මේක ලියලා එවුවා කලින්. ඔයාගේම විදියට ඔයා හිතලා හරි සර් වචන නම් දෙන්න ඇතියදා හරි ඔයා ලියලා එවුවනේ මට. දැන් මෙන්න මගේ ආන්සර් තමයි මේ මම දෙන්නේ. හරි ඔයා මේකත් කියවලා තවත් ඔයාගේ අදහස් දාලා තවත් වඩා හොඳින් මේකට ආන්සර් එකක් ලියන්න බලන්න හදන්න බලන්න. හරි මේකට තවත් ආන්සර් එකක් පුතා හදන්න බලන්න. right we are coming to the next sentence. අපි ගන්නවා ඊළඟ වාක්‍යය 10 වෙනි වාක්‍යය නේද? නවවෙනි වාක්‍යය number 9. The number 9, the next sentence I gave you. මම හිතන විදිහට ඔයා දන්නවා මේකේ නරක ප්‍රතිඵල. මම හිතන විදිහට ඔයා දන්නවා මේකේ නරක ප්‍රතිඵල. right කොහොමද කියන්නේ? මම හිතන විදිහට කියලා මුලින්ම කියන්නේ. මම හිතන විදිහට කියලා මුලින්ම කියන්නේ. yes කොහොමද කියන්නේ? As I know. මේ වචනේ ගන්න මුලට. උඩ විදිහට කියන්නේ as කියලා අපි කියනවා. as I think. මම හිතන විදිහට. as I think. මම හිතන විදිහට ඔයා දන්නවා මේකේ නරක ප්‍රතිඵල. as I think ඔයා දන්නවා. ඔයා දන්නවා කියදී පුතේ මොකද ටෙන්ස් එක? ඔයා දන්නවා කියදී මොකද ටෙන්ස් එක? හරි දැනගත්ත කිව්වොත් simple past tense. දැනගනීවි කිව්වොත් simple future tense. ඔයා දන්නවා කිව්වොත් එහෙම it is simple present. right as I think you know. ඔයා දන්නවා. you know ඔයා දන්නවා මේකේ නරක ප්‍රතිඵල. කොහොමද කියන්නේ? you know The bad effects here. The bad effects here කියලා ගන්න එපා. The bad effects of this making of this කියලා ගන්න. මම හිතන විදිහට ඔයා දන්නවා මේකේ නරක ප්‍රතිඵල. as I think you know the bad effects of this. bad results කියලා ලියුවත් කමක් නැහැ. වඩාත් හොඳයි effects කියන වචනේ ගත්තා. as I think you know the bad effects of this. මේකේ කියන්නේ this කියන වචනේ ගන්න. right මේකේ නරක ප්‍රතිඵල. මේකේ කියන්නේ තමයි of this කියලා ගත්තේ. නරක ප්‍රතිඵල කියන්නේ තමයි bad effects කියලා ගන්න. නරක ප්‍රතිඵල කියන්නේ bad effects කිව්වා. මේකේ කියන්නේ of this කියලා කියන්නේ. of this කියලා කියන්නේ. right the next sentence 10 වෙනි එක. 10 වෙනි එක. ඉන්නකො මම ඔයාට කියන්නේ. දැන් මේ නරක ප්‍රතිඵල වෙන්නදී මෙයා කියන්නේ කියනවා ඉන්නකො මම ඔයාට කියන්නේ. right කොහොමද කියන්නේ ඉන්නකො මම ඔයාට කියන්නේ කියලා? Let me tell you. ඔව් ඉන්නකො මම ඔයාට කියන්නේ ඉන්නකො කියන්නේ wait කියලා එහෙම පාවිච්චි කරන්න එපා. අපිට කියන්න පුළුවන් ඉන්නකො මම ඔයාට කියන්නේ කියලා. let me tell you කියලායි කියන්නේ. let me tell you. ඉන්නකො මම ඔයාට කියන්නේ let me tell you. එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා මම හිතන විදියට කියලා නෙමෙයි දුන්නේ කියලා 9 වෙනි වාක්‍යය. මොකද එහෙනම් මම දීලා තියෙන්නේ පුතේ? 9 වෙනි වාක්‍යය මම හිතන විදියට නෙමෙයි දුන්නේ මම දන්න විදියට කියලා. මම දන්න විදියට. හරි. එහෙනම් මේක මේ හිතන විදියට නෙමෙයි දන්න විදියට නම් කොහොමද වෙනස් වෙන්න ඕනේ? මම දන්න විදියට වෙනස් වෙන්න ඕනේ. as I know as I know කියලා. right as I know කියලා. මම දන්න විදියට. මම වෙනස්කමක් තියෙනවා නම් මම දීපු එකේ මට කියන්න මේ විදියට. right මම දන්න විදියට නම් as I know you know the bad effects of this. ඉන්නකො මම ඔයාට කියන්නේ let me tell you. හරි මේ වගේ වාක්‍යකින් ඇඟ වෙනවා අර friendship එක හොඳට.
යාළුවෙක් මෙයාගේ. හරි. අපි සාමාන්‍ය ඉන්ෆෝමල් ලෙටර් එකක් ලියද්දි මම කියවනේ පුතාට වාක්‍ය විතරක්ම ලියන්නත් එපා ප්‍රශ්නත් ඇතුළත් කරන්න. ඒ වගේම අර ෆ්‍රෙන්ඩ්ෂිප් එක ඇඟ වෙන සමීප දේවල් යම් කිසි දේවල් කියන්න පුළුවන්. ඉතින් මේ වගේ වාක්‍යකින් ඉන්නකො මම ඔයාට කියන්නේ let me tell you. right? පොඩි සමීප වාක්‍ය තියෙනවා. right. අනේ යා කියනවා මොනවද 11 වෙනි වාක්‍යයේ කියනවා ප්‍රධාන වශයෙන් දුම්බීම තමා මුල ගොඩාක් රෝගවලට. හරි නේද? ඒ වාක්‍යනේ දුන්නේ ප්‍රධාන වශයෙන් දුම්බීම තමා මුල ගොඩාක් රෝගවලට. right. අපි කොහොමද කියන්නේ? පුතේ ප්‍රධාන වශයෙන් මේක මුලට දාලා තියෙන වචනයක් ප්‍රධාන වශයෙන් කියලා අපි කොහොමද කියන්නේ? Mainly. yes ප්‍රධාන කියන්නේ main කියනවා ප්‍රධාන වශයෙන් කියන්නේ අපි mainly කියලා කියන්න පුළුවන්. mainly ප්‍රධාන වශයෙන් දුම්බීම තමා මුල ගොඩක් රෝගවලට. දුම්බීමට මොකද්ද කියන්නේ? smoking කියලා අපි ගන්නවා. mainly smoking is දුම්බීම තමා මුල. smoking is the root කියලා කියන්නේ. මුලට කියන්නේ root. ගොඩාක් රෝග වලට ඒ කියන්නේ ගොඩාක් රෝග සඳහා කියන දහසමයි. හරි ගොඩාක් රෝග වලට කියනවා many diseases කියලා. many diseases. ගොඩාක් රෝග වලට කියන්නේ එතන ගොඩාක් රෝග සඳහා වලට සඳහා කියන දහසින් භාවිතා කරනවා for කියන preposition එක. ගොඩාක් රෝග කියන්නේ many diseases කියලා කියනවා. many diseases කියලා කියනවා. බලන්න වාක්‍ය සම්පූර්ණයිද කියලා. ප්‍රධාන වශයෙන් mainly දුම්බීම තමා මුල. smoking is the root ගොඩාක් රෝගවලට for many diseases. right? වෙන විදිහකට ලියලා තියෙනවා නම් මට කියන්න. Sir, ඔව්. mainly smoking is the basic for most of the diseases too. smoking is the මොකද ලිව්වේ? basic ද? Oh, sir. basic කියන්නේ එතන පුතේ basic කියන වචන නම් ගැලපෙන්නේ නැහැ. හරි? basic කියන එකට තියෙනවා අර මූලික දේවල් වලට basic කියලා අපි කියනවා. හරි? නමුත් මුල කියන අදහසින් the root කියලාම ගන්න. ගහක මුලකටත් අපිට root කියලා කියන්න පුළුවන්. මෙතනත් මුල කියන්නේ අපි the root කියන වචනේ භාවිතා කරනවා. right. next sentence 12 වෙනි වාක්‍යය තවත් එයා පැහැදිලි කරනවා මම හිතන්නේ මෙහෙම තියෙනවා. එය ඇති කරනවා මාරාන්තික පිළිකා. තවද අපිට ශ්වසන ආබාධ වැළඳෙනවා දුම්බීම නිසා. right. එය ඇති කරනවා මාරාන්තික පිළිකා. එය ඇති කරනවා මාරාන්තික පිළිකා. මට කියන්නේ මේකේ tense එක. තවත් කොටසක් දීලා තියෙනවා මට මේක ඉස්සෙල්ලා කියන්නේ. එය ඇති කරනවා මාරාන්තික පිළිකා. ඇති කෙරුවා නෙමෙයි තියෙන්නේ, ඇති කරාවි නෙමෙයි තියෙන්නේ, ඇති කරනවා. මොකද්ද? Simple present. ඇති කරනවා කියලා කියන්නේ simple present tense. එහෙනම් ඇති කරනවාට කියලා කියන්නේ cause කියලා. CAUSE cause කියලායි කියන්නේ. එය ඇති කරනවා. හරි? එයට කියන්නේ it. හරි? ඌ ඒක එය කියන්නේ it කියලා පාවිච්චි කරනවා පුතේ. එය ඇති කරනවා. it cause කියලා කියන්න බෑ simple present tense වල subject එක singular නම් s එකක් එන්න ඕනේ. it causes මාරාන්තික පිළිකා. මාරාන්තික කියන්නේ fatal කියනවා. පිළිකා වලට cancers කියලා ගන්න පුළුවන්. it causes fatal cancers. එය ඇති කරනවා මාරාන්තික පිළිකා. it causes fatal cancers. තවත් දීලා තියෙනවා මම මෙතන යටින් ලියන්නම් ඒකටම. තවද අපිට ශ්වසන ආබාධ තවද අපිට ශ්වසන ආබාධ වැළඳිනවා දුම්බීම නිසා. right.
තවද අපිට සුවසන ආබාධ වැළඳෙන දුම්බීම නිසා. මේ වාක්‍යයත් බලලා මට කියන්න මොකද්ද ටෙන්ස් එක? ඔව් මොකද්ද ටෙන්ස් එක? Simple present. right. ඔව් වැළඳෙනවා කියලා කියන්නේ වැළඳුණා නෙමෙයි. ආබාධ වැළඳෙනවා. simple present tense. right. පුතාලා කියන තවද කියන්නේ මොකද්ද භාවිතා කරන වචනේ? what is the word Further. further කියලා අපි කියනවානේ. තවද කියන්නේ further කියලා කියනවා. තවද අපිට ශ්වසන ආබාධ වැළඳෙනවා. ඒ වාක්‍ය ගන්න we become infected කියලා ගන්න පුළුවන්. වැළඳෙනවා කියන්නේ මොකක්ද කියන්නේ become infected කියලා කියන්න පුළුවන්. හරි? became කිව්වොත් එම් past tense වෙනවා. වැළඳෙනවා කියන්නේ එතකොට become infected. we become infected. අවද අපිට ශ්වසන ආබාධ වැළඳෙනවා. further we become infected. හරි? ශ්වසන ආබාධ වලට කියන්නේ respiratory problems. respiratory problems. respiratory problems. දුම්බීම නිසා. නිසා කියන්නේ එතන because කියලා විතරක් භාවිතා කරන්න බෑ. මෙතන තියෙන පොඩි වාක්‍යයක වචනයක් පමණයි. ඒක නිසා කියලා තිබිලා මෙහෙම වචනයක් විතරක් එනවනම් සම්පූර්ණ වාක්‍යයක් නැත්නම් මොකද භාවිතා කරන්නේ? because නෙමෙයි. මොකද පාවිච්චි කරන්නේ? because of කියලා පාවිච්චි කරන්නේ. because of smoking. සම්පූර්ණ දිග වාක්‍යයක් තියෙනවා නිසා වලින් සම්බන්ධ කරලා because විතරක් දානවා. because of කියලා යොදන්න පුළුවන් පොඩි වචනයක් විතරක් තියෙනවා. දුම්බීම නිසා. because of smoking. එහෙනම් තවද further we become infected. අපිට වැළඳෙනවා. become infected. ශ්වසන ආබාධ respiratory problems. දුම්බීම නිසා. because of smoking කියලා කියනවා. ඉවරදී ඔලියාද? right. තවද අපිට ශ්වසන ආබාධ වැළඳෙනවා දුම්බීම නිසා. further we become infected respiratory problems because of smoking. right. දැන් අපි ගන්නවා ඊළඟ වාක්‍යෙට. we have written 12 sentences. වාක්‍ය 12ක් වුණ ලියුවා. දැන් මේ letter writing එක මෙහෙම explain කරද්දී ඔයාලට පරණ grammar කොටස් ටික revision එකක් වෙනවා. හරි? මේ grammar නැවත මතක් වෙනවා. වාක්‍ය හදන විදිය ඉගෙන ගන්නවා. හරි? ලොකු ප්‍රයෝජනයක් තියෙනවා මේ දෙයින්. හරි? මම සාමාන්‍ය letter එකක් ලියන්න කියලා ඔයාලට විතරක් ලියන්න කියලා ඉන්නේ නැහැ. මගේ letter එකක් දෙනවා. ඒකත් සර් කියලාත් දෙනවා. හරි? එතකොට මේ පරණ grammar කොටස් tenses ටික හරි වාක්‍යයක් දැක්කහම tense එක අඳුරා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සියල්ල නැවත මතක් වෙනවා. ලොකු ප්‍රයෝජනයක් තියෙනවා මේකෙන්. හරි? right. පුතාලා අපි ගන්නවා ඊළඟ වාක්‍යය. next one number 13. 13 වෙනි වාක්‍යය දුන්නේ ඔක්කොටම වඩා මිනිස්සු පිළිකුල් කරනවා. ඔක්කොටම වඩා මිනිස්සු පිළිකුල් කරනවා. ඔක්කොටම වඩා මිනිස්සු පිළිකුල් කරනවා දුම්බන අයව. right. පුතා දැන් මේ වාක්‍ය ලියද්දී ගන්න මේ කොටස මුලින් ඔක්කොටම වඩා කියලා අපි කොහොමද කියන්නේ? right. ඔක්කොටම වඩා කියලා කොහොමද කියන්නේ? ඔක්කොටම වඩා කියලා අපිට කියන්න පුළුවන් above all කියලා. ඉගෙන ගන්න එක ඔක්කොටම වඩා කියන්නේ above all කියලා කියන්න පුළුවන්. ලියා ගන්න. ඔක්කොටම වඩා above all. මිනිස්සු පිළිකුල් කරනවා දුම්බන අය. What is the tense of this sentence? මට කියන්න පුතා මේ වාක්‍යයේ tense එක. මිනිස්සු පිළිකුල් Simple present tense. simple present tense නේ.
පිළිකුල් කරනවාට කියන වචනේ මම දුන්නා වගේ මට මතකයක් තියෙනවා එදා. පිළිකුල් කරනවට මොකද්ද කියන්නේ? loath කියලා වචනයක් දුන්නාද? loath. Yes, sir. alright I have given you දීලා තියෙනවා. right මිනිස්සු පිළිකුල් කරනවා දුම්බන අය. දුම්බන අයට කියන්නේ smokers කියලා. smokers කියලා. හරි SMOKERS. ඒ අනුව පුතා වාක්‍යය හදන්න බලන්න. මිනිස්සු පිළිකුල් කරනවා පිළිකුල් කෙරුවා නෙමෙයි තියෙන්නේ පිළිකුල් කරාවි නෙමෙයි තියෙන්නේ simple present tense වලින් පිළිකුල් කරනවා දුම්බන අය. right කොහොමද එන්නේ මට කියන්න බලන්න. above all ඔක්කොටම වඩා මිනිස්සු කියන්නේ people කියලා කියනවා. පිළිකුල් කරනවා කියන්නේ loath කියලායි කියන්නේ. හරි people loath දුම්බන අය smokers. above all people loathe smokers. Sir, oh පිළිකුල් කරනවට abhor කියලා කිව්වොත් මොකද්ද? abhor උදේ මැසේජ් එකක් දාන්න ඒ වචනේ. මැසේජ් එකක් කියවන්න මට ඉක්මන. කෙනෙක් අහලා තියෙනවා 12 වෙනි වාක්‍ය 12 වෙනි එකේ second sentence එක ආපහු කියන්න කියලා. 12 වෙනි එකේ second sentence එක තමයි further we become infected respiratory problems because of smoking කියලා ගන්නවා. right අපි ගන්නවා number 40 14 වෙනි වාක්‍යය. මොකක්ද එන්නේ? දුම්බන අය Tamanටම හානි කරගන්නවා. තවද ඔවුන් අනිත් අයටත් හානි කරනවා. right දුම්බන අය Tamanටම හානි කරගන්නවා. Tamanටම හානි කරගන්නවා. මුලින්ම අපි ඒ වාක්‍ය ලියලින් තවත් කොටසක් තියෙනවා ඒකේ. දුම්බන අය Tamanටම හානි කරගන්නවා. තවද ඔවුන් අනිත් අයටත් හානි කරනවා කියලා. මුලින්ම මට මේ වාක්‍යය කියන්නේ දුම්බන අය Tamanටම හානි කරගන්නවා. හරි වෙන ක්‍රියාපදේ හානි කරගන්නවා. හානි කරගන්නවා කියලා කියද්දි tense එක මොකද්ද? What is the tense? simple present tense. Simple present present. tense. You can tell it very easily, right? හානි කරගත්තා නෙමෙයි, හානි කර ගනීවි නෙමෙයි, හානි කර ගන්නවා කියලා තියෙන පුතේ. එතකොට simple present tense. හානි කර ගන්නවා කියන damage කියලා කියන්නේ. හානි කර ගන්නවා කියන damage කියලා කියන්නේ. හරි? ඒ අනුව මට කියන්න බලන්න. දුම්බන අය Tamanටම හානි කර ගන්නවා. දුම්බන අයට කියන smokers කියලා. ඒ අනුව හදන්න වාක්‍ය. ගත්ත subject එක මුලට දුම්බන අය කියන smokers කියලා කිව්වා. ක්‍රියාපදේ ලියනවා හානි කර ගන්නවට damage කියලා. damage කියලා s එකක් එන්නේ නැහැ මේක බහුවචනයි. damage කියලායි ගන්නෙ. smokers damage Tamanටම කියන්නේ. Tamanටම කියන්නේ එතන smokers කියන බහුවචනයක් නිසා ඔවුන්ටම කියන අදහස වගේ. ඔවුන්ටම කියන අදහස වගේ. meවත් myself වත් නෙමෙයි ගන්නෙ smokers damage themselves කියලා ගන්න. themselves Tamanටම කියන. එතනේ Tamanටම කියලා කියන්නේ මේක බහුවචනයක් නිසා myself කියලා ගන්න බෑ. themselves කියලායි ගන්න. එකෙක් අහනවා harm කියලා ගන්න බැරිද කියලා පුළුවන්. smokers harm themselves කියලා ගන්නත් පුළුවන්. හානි කර ගන්නවා. HARM harm කියන වචනේ භාවිතා කරනවා. next one ඒකටම තව වාක්‍යයක් තියෙනවා ඒක මම මෙතනින් ලියනවා. තවද ඔවුන් අනිත් අයටත් තවද ඔවුන් අනිත් අයටත් හානි කරනවා. right ඒකේ tense එක කියන්න පුතාලා. තවද ඔවුන් අනිත් අයටත් හානි කරනවා. නැවතත් හානි කරනවා කියලාමයි තියෙන්නේ. again what is the tense? නැවතත් මොකද tense එක? Present tense. yes simple present tense right කොහොමද කියන්නේ? තවද කියලා කියන්නේ ඉස්සෙල්ලා මට කියන්න කොහොමද එන්නේ? තවද further කියලා කිව්වා. further කියලා කිව්වා. ඔවුන් හානි කරනවා. they eco damage එහෙම නැත්නම් harm.
further they damage ඔවුන් හානි කරනවා අනිත් අයට කියන්නේ others කියලා හැබැයි අනිත් අයටත් කියලා මෙහෙම අල්තායන්නක් තියෙන නිසා මොකද්ද ගන්නේ others to කියලා ගන්න others to කියලා ගන්න අනිත් අයටත් කියලා අල්තායන්නක් තියෙන නිසා others to කියලා ගන්න right further they damage others too එහෙම නැත්නම් further they harm others too තවද ඔවුන් අනිත් අයටත් හානි කර right number 15 15 වෙනි වාක්‍යය ඇත්තටම දුම්බන අය සාපයක් right කොහොමද ඒ වාක්‍යය කියන්නේ ඇත්තටම දුම්බන අය සාපයක් right ඇත්තටම actually කියලා අපි කියනවා දුම්බන අය සාපයක් මේක be verbs පාඩමෙන් එන වචන be verbs පාඩම මෙතන ගන්න වෙන්නේ am is are was were සාපයක් කියදී නාම පදයක් මෙතන තියෙන්නේ මම ඔයාලට කිව්වා be verbs am is are කියලා වචන භාවිතා කරන්න පුළුවන් nouns එක කියලා එහෙනම් දුම්බන අය සාපයක් සාපයට කියන්නේ curse කියලා c u r s curse කියලා කියන්නේ මේ වාක්‍ය දුන්නේ නැද්ද දුන්නා නේද right කියන්න මට මේ වාක්‍යය අල්ලන්න දුම්බන අය සාපයක් කොහොමද කියන්නේ smokers are cursed. yes ඇත්තටම actually දුම්බන අය smokers කියලා කියනවා smokers කියනවා දුම්බන අය smokers එක භාවිතා කරන්න පුළුවන් be verb එක කියන්නේ am the is the සාපයක් කියලා අල්පයන්කොත් තියෙන නිසා a curse කියලා ගන්න a curse කියලා ගන්න c u r s e actually smokers are a curse ඇත්තටම දුම්බන අය සාපයක් right ඔන්නේ වාක්‍ය ටිකක් පුතේ අපි නිවැරදිව ලියුවා හරි ලියා ගන්න හැමෝම පැහැදිලිව ලියා ගන්න right අපි යනවා ඊළඟ වාක්‍යයට the next sentence මොකක්ද දුන්නේ ඊළඟ වාක්‍යය අනිත් අතින් ඒ මුදල් නාස්තියක් නේ අනිත් අතින් ඒ මුදල් නාස්තියක් number 16 අනිත් අතින් එය මුදල් නාස්තියක් right අනික් අතින් කියලා කියන්නේ අපි කොහොමද කියන්නේ අනික් අතින් කියලා අපි කොහොමද කියන්නේ ඔයාලට භාවිතා කරන්න පුළුවන් මේක in other side. ඔව් ඊට වඩා හොඳ වචනයක් තියෙනවා අනික් අතින් කියන්නේ on the other hand කියලා ඉගන්න ලියා ගන්න අනික් අතින් on the other hand අනික් අතින් වැළඳෙනවා කියන්නේ මොකද්ද කියන්නේ කියලා කෙනෙක් අහලා තිනවා infected කියලා කියන්න පුළුවන් become infected වැළඳෙනවා become infected වැළඳෙනවා කියන්නේ අනික් අතින් on the other hand එය මුදල් නාස්තියක් කියන්නේ මම දුන්නද මන්ද මට වචනේ මතක නැහැ a waste of money කියලා කියන්නේ a waste of money කියලා කියන්නේ මුදල් නාස්තියක් එහෙනම් එය මුදල් නාස්තියක් කියලා කොහොමද කියන්නේ on the other hand Of money. it is a waste of money right on the other hand it is a waste of money
15 වෙනි වාක්‍යය අපෝ කියන්නේ කියලා කියනවා 15 වෙනි එක තමයි actually smokers are a curse කියලායි දුන්නේ. Actually smokers are a curse. right එහෙනම් අනිත් අතින් ඒ මුදල් නාස්තිය. On the other hand it is a waste of money. මෙන්න මේ phrase එක මතක තියාගන්න. On the other hand කියන එක. ගොඩක් වෙලාවට essay එකක් ලියද්දි, letter එකක් ලියද්දි වාක්‍යයක් ආරම්භය පුතාට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් අතින් on the other hand right number 17 ඔයා අපේ ගෙදර ආවොත් ඔයා අපේ ගෙදර ආවොත් මට පුළුවන් කතා කරන්න ඔයා අපේ ගෙදර ආවොත් මට පුළුවන් කතා කරන්න ඔයත් එක්ක මේ ගැන සර් කතා කරගන්න. මොකද්ද ඔයා අපේ ගෙදර ආවොත් මට පුළුවන් කතා කරන්න ඔයත් එක්ක මේ ගැන කියලායි වෙන්න ඕනේ වෙන එකක් දීලා තියෙන්නේ සර් මට පුළුවන් කතා කරගන්න කියලා දීලා තියෙනවා. ඔව් කතා කරන්න කියන එකමයි හරි කතා කරගන්න කියන්නේ කතා කරන්න කියන අදහසමයි එතන කතා කරන්න තමයි තියෙන්නේ. හරි කෙසේ හෝ ඔයා අපේ ගෙදර ආවොත් මට පුළුවන් කතා කරන්න ඔයත් එක්ක මේ ගැන කියලා හදාගන්න පුතා right මේ වාක්‍ය කොහොමද ලියන්නේ අපි there are two sentences වාක්‍ය දෙකක් මෙතන තියෙනවා ඇත්තටම හරි එකක් තමයි අපේ ගෙදර ඔයා අපේ ගෙදර ආවොත් කියන එක අනිත් එක මට පුළුවන් කතා කරන්න ඔයත් එක්ක මේ ගැන කියන එක. එතකොට ආවොත් මේ what කියන අදහස ගන්න මොකද්ද භාවිතා කරන conjunction එක? if කියන වචනේ නම් කියන්නත් what කියන්නත් පුතේ අපිට if කියන එක භාවිතා කරන්න පුළුවන්. හරි? ඔයා අපේ ගෙදර ආවොත් කියද්දි what කිව්වත් එනවා නම් කිව්වත් if කියලා භාවිතා කරන්න. what කියන අදහස ගන්නත් නම් කියන අදහස ගන්නත් if භාවිතා කරනවා. හරි? ඔයා අපේ ගෙදර ආවොත් කියන්නේ කොහොමද අපි කියන්නේ? මේ පැත්ත simple present tense වලින් ගන්නේ if you come our home. if you come our home අපේ ගෙදර. if you come our home කියලා කියන්නේ come to කියලා එහෙම දාන්නේ නැහැ. home කියන වචනේත් එක්ක to කියන preposition එක දාන්නේ නැහැ. මතක තියාගන්න. සමහර කෙලින්මනේ if you come to our home කියලා. නෑ එහෙම වෙන්න බෑ. to කියන වචනේ භාවිතා කරන්නේ නැහැ කියලා මතක තියාගන්න home කියන එකත්. if you come our home හැබැයි එහා පැත්ත සාමාන්‍යයෙන් දැන් මේ පැත්ත simple present tense if වලින් සම්බන්ධ කළා මේ පැත්ත simple present tense එහෙනම් එහා පැත්තේ tense එකකින් ලියන්න උනොත් එහෙම මොන tense එකෙන්ද ලියන්න වෙන්නේ මොන tense එකෙන්ද ලියන්නේ simple future tense conditional clauses වල type 1 එකේ මේ type 1 එක වගේ මේ පැත්ත simple present උනොත් එහා පැත්ත simple future වෙන්න ඕනේ හැබැයි පුතේ මේ පැත්තේ tense එකක් දාවලා නැහැ tense එකක් සම්බන්ධ කරලා නැහැ වෙනම වචනයක් දාලා තියෙනවා පුළුවන් කියලා tense එකක් ආවොත් අනිවාර්යෙන් simple future tense වෙන්න ඕනේ එතකොට conditional clauses යටතේ type 1 වෙනවා මෙතන tense එකක් සම්බන්ධ කරලා නැහැ පුළුවන් කියන වචනේ විතරයි දාලා තියෙන්නේ ඒකට tense එකක් නෑ අර පුළුවන් කියන වචනේ තියෙන එක ලියන්න ඕනේ මට පුළුවන් කතා කරන්න ඔයත් එක්ක මේ ගැන right කොහොමද කියන්නේ if you come our home මට පුළුවන් කොහොමද කියන්නේ I can I can කතා කරන්න talk I can talk ඔයත් එක්ක ඔයත් සමග ඔයත් එක්ක කියන්නේ මොකද භාවිතා කරන්නේ එක්ක සමග කියන්නේ with you මේ ගැන about this කියලා ගන්න if you come our home I can talk with you about this එහෙම නැත්නම් I can talk about this with you කියන්නත් පුළුවන් මේ පැත්තේ tense එකකින් වාක්‍යයක් තිබ්බනම් අනිවාර්යයෙන්ම simple future තියන්න ඕනේ tense එකක් නොයදා මෙතන තියෙන්නේ
modal auxiliary එකක්. එහෙම නැත්නම් helping verb එකක් වශයෙන් එන මේ පුළුවන් කියන වචනේ. ඒක ගැටලුවක් නෑ ඒක මෙහෙම ලියන්න පුළුවන්. I can talk with you about this. වැඩි වෙලාවක් simple future තිබ්බනම් conditional clause 1 බවට පත් වෙනවා මේ වාක්‍යය. type 1 එක වලට. If you come our home, I will talk with you about this කිව්වනම් conditional clause 1 type 1 the possible situation එකක් කියලා කියන්න පුළුවන්. ඊයේ උගන්වපු එක. ඊයේ මේ ඉරිදා දවසේ කියන්නේ type 1 එක නමුත් ඊයේ මතක් කරා class එකේ. right number 18 18 වෙනි වාක්‍යය අපි ගන්නවා. මොකද පුතේ ඊළඟ වාක්‍යය මට චුට්ටක් කියන්න. ඉතින් මම කැමතියි ඔයා එනවට අපේ ගෙදර තින්. Okay. ඉතින් මම කැමතියි ඔයා එනවට අපේ ගෙදර. කොහොමද මේ කියන්නේ? ඉතින් මම කැමතියි ඔයා එනවට අපේ ගෙදර. right ඉතින් කියන්නේ ඔතන so කියලා ගන්න පුළුවන්. මම කැමතියි ඔයා අපේ ගෙදර එනවට කියන්න I like කියන pattern එක I like කියලා ගන්න එපා. ඊට වඩා වෙනස් විදියක් මම කියලා දෙන්නම්. ඉතින් මම කැමතියි ඔයා එනවට අපේ ගෙදර කියන්න so I want you to come කියලා ගන්න පුළුවන්. I want you to come our home කියලා කියන්න පුළුවන්. ලියා ගන්න. ඉතින් මම කැමතියි ඔයා එනවට අපේ ගෙදර. So I want you to come our home. I like කියලා ගත්තොත් එහෙම කියා ගන්න බැරුව යනවා. මම කැමතියි ඔයා එනවට අපේ ගෙදර කියන්න අපි ගන්න පුළුවන් වාක්‍ය රටාවක් තියෙනවා. I want you කියලා දාලා ක්‍රියාපදේ දාලා. කියන්නේ මෙතන නිකන් ගෙන්න ගන්න අවශ්‍යයි වගේ. මට ඔයාව අපේ ගෙදරට ගෙන්න ගන්න අවශ්‍යයි වගේ අදහසක් තියෙනවා. මම කැමතියි කියලා කිව්වට. I want you to come our home. මම කැමතියි ඔයා එනවට අපේ ගෙදර කියලා ඒතර කියන්න පුළුවන් I want you to come our home. යම් කිසි දෙයකට තව කෙනෙක් යමක් කරනවා කියන්නේ කැමතියි කියන්නේ. හරි. ඔයා තව කෙනෙක් යමක් කරනවා කැමතියි කියන අදහසින් යමක් කරනවට කැමතියි කියන අදහසින් I want you to කියලා දාලා ක්‍රියාපදේ දාලා කියන්න පුළුවන්. බලන්න මෙන්න මේකෙන් මම තවත් වාක්‍යයක් හදනවා මෙන්න මෙහෙම. මට කියන්න මම කැමතියි ඔයා ඉංග්‍රීසියෙන් කතා කරනවට. කොහොමද කියන්නේ? මම කැමතියි ඔයා ඉංග්‍රීසියෙන් කතා කරනවට. ඉංග්‍රීසියෙන් කතා කරනවා කියලා කියන්නේ speak in English කියලා කියන්න පුළුවන්. මට මෙහෙම හදලා කියන්න. මම කැමතියි ඔයා ඉංග්‍රීසියෙන් කතා කරනවට. කොහොමද කියන්නේ? I want you. I want you speak in English. I want you to speak in English. හරි. I want you to speak in English. වාක්‍ය රටාවක් මේක sentence pattern එකක්. හරි. යම්කිසි කෙනෙක් මොනවා හරි දෙයක් කරනවට ඔයා කැමතියි කියන අදහස අඟවන්න අවශ්‍ය නම් I want you to කියලා දාලා අදාළ ක්‍රියාපදේ දාලා කියන්න පුළුවන්. මේක I like දාලා කියන්න කිව්වොත් එහෙම කියා ගන්න බෑ. I like කියලා කියන්න පුළුවන්. I like ඔයා එනවට අපේ ගෙදර කියලා හිතා ගන්න බෑ. ඔයා ඊට පස්සේ කොහොමද කියන්නේ? නිසා මෙන්න මේකයි පාවිච්චි කරන්නේ. මම කැමතියි ඔයා එනවට අපේ ගෙදර I want you to come our home. මම කැමතියි ඔයා ඉංග්‍රීසියෙන් කතා කරනවට I want you to speak in English. Right? මම කැමතියි ඔයා විභාගයේ සමත් වෙනවට. කොහොමද කියන්නේ? මම කැමතියි ඔයා විභාගයේ සමත් වෙනවට. විභාගයේ සමත් වෙනවා කියන්නේ pass the exam කියලා කියන්නේ. හදන්න වාක්‍ය. I want you to pass the exam. Yes. I want you to pass the exam. මතක තියාගන්න එළියන විදිය හරි. ඒක වාක්‍ය රටාවක්. මේ ප්‍රමයයට තිය උගන්වන්නේ නැහැ. sentence pattern එකක් ඔය. වාක්‍ය රටාව. right පුතා අපි ගන්නවා අවසාන වාක්‍යය නම් ඊළඟට 18ක් අපි නිවැරදිව ලියුවා හරි right number 19 the last sentence අවසාන වාක්‍යය මොකද්ද
මම හිතනවා මට පුළුවන් වේවි කියලා මොකක්ද උදව් කරන්න ඔයාට right කොහොමද ලියන්නේ මම හිතනවා මට පුළුවන් වේවි කියලා උදව් කරන්න ඔයාට මම හිතනවා කියන එක වාක්‍යයක් අනිත් එක මට පුළුවන් වේවි කියලා කියන කන්ජන්ක්ෂන් එකයි දාලා තියෙන්නේ ගන්න එක වාක්‍යය මැදට වෙන්න මෙතන right කොහොමද කියන්නේ මම හිතනවා කියන්නේ I think කියලා ගත්ත පුතේ මම හිතනවා කියලා කියන්න that කියන conjunction එක ගන්නවා I think that මට පුළුවන් වේවි සාමාන්‍යයෙන් පුළුවන් කියනනම් can කියලා පාවිච්චි කරන්න පුළුවන් හැබැයි අනාගත කාලයක් නේ මෙතන මේ අඟවන්නේ අනාගත කාලයක් අඟවන්න අපිට can කියන එකට අපේ ඒක can කියලා කිව්වොත් පුළුවන් විතරයි අදහස් එන්නේ අනාගත කාලයක් අඟවන්න වෙනම වචනයක් තියෙනවා මොකද්ද පුළුවන් වේවි කියන්නේ will be able to right very good will be able to මම ඊට කලිනුත් මේ ක්ලාස් එකේ මේ කියලා එක් සමානට will be able to කියලා ගන්න පුළුවන් am is are එක able to දැම්මොත් එහෙම පුළුවන් කියන අදහස හරි am is are කියන වචන තුනත් එක්ක able to දැම්මොත් එහෙම තේරුම තමයි පුළුවන් can වෙනුවට භාවිතා කරන්න පුළුවන් එක. I am able to. She is able to. They are able to කියන්නේ පුළුවන් කියන අදහස. ඒ වගේම was කියන වචනේ හරි were කියන වචනේත් එක්ක හරි පුතේ able to දැම්මොත් එහෙනම් මොකද්ද තේරුම? was හරි were හරි එක්ක able to දැම්මොත් පුළුවන් වුණා. ඒකට සමාන වචනයක් තමයි could කියලා කියන්නේ. I was able to pass the exam. මට විභාගෙ සමත් වෙන්න පුළුවන් වුණා. I was able to කියලා කියන්න පුළුවන්. They were able to go on a trip. ඔවුන්ට චාරිකාවක් යන්න පුළුවන් වුණා. Am is are එක able to දැම්මොත් තේරුම පුළුවන්. Was were එක able to දැම්මොත් එහෙම තේරුම පුළුවන් වුණා. ඒවටම සමාන වචන තමයි could. ඒ වගේම will be එක able to දැම්මොත් එහෙම තේරුම තමයි මොකද්ද? පුළුවන් වේවි. අවශ්‍ය නම් මේකත් ලියන්න. පුළුවන් වේවි. ඒකට අර can could වගේ තනි වචනයක් නේ will be able to කියලාමයි කියන්නේ. will be able. මෙතන නම් ගන්නේ මට පුළුවන් වේවි. I think that I will be able to. I will be able to. පුළුවන් වේවි කියලා නෙතිනේ. පුළුවන් කියලා ගත්තොත් මෙතන තිබ්බනම් ඕනනම් I am able to එහෙම නැත්නම් can දාන්න පුළුවන්. I can. පුළුවන් වුණා කිව්වනම් I was able to නැත්නම් I could කියලා කියනවා. පුළුවන් වේවි කියන්නේ එක වචනයයි තියෙන්නේ will be able to. I will be able to. I think that I will be able to උදව් කරන්න ඔයාට. කොහොමද කියන්නේ? උදව් කරන්න ඔයාට. කොහොමද කියන්නේ? I think that I will be able to help you. right තාම සරලව ඔය ආකාරයෙන් හදාගන්න පුළුවන් අපිට වාක්‍ය ටික. right චුටි අමාරු තැන් ඇති. හරි. නමුත් පැහැදිලි මේ විදිහට. පැහැදිලි. මේකත් අවශ්‍ය නම් ලියා ගන්න. වාක්‍ය හදන්න ප්‍රයෝජනවත් වෙනවා. am is are able to දැම්මොත් ඒ කියන්නේ am able to is able to are able to කියලා දැම්මොත් පුළුවන් කියන අදහස. ඊට was able to or were able to ගත්තොත් පුළුවන් වුණා. will be able to පුළුවන් වේවි. right පුතාලා have you finished writing all the sentences? කොම් වාක්‍ය ටික ලියාගෙන ඉවරද? හරි නේද? Yes, sir. right
එහෙනම් ඔන්න ඉන්ෆෝමල් ලෙටර් එක සම්පූර්ණයෙන්ම ලිව්වා. ඔයාට පුළුවන් නම් තවත් ලෙටර් එකක්, ඒ කියන්නේ මේ ලෙටර් එකම ඔයා මීට කලින් ලියලා මට එවන්න නැති. දැන් සර් දීපු ලෙටර් එක හොඳට කියවලා ඔයා තනියම තවත් ඒක වෙලාව තියෙනවා නම් ෆ්‍රී ටයිම් එකක් තියෙනම් තවත් හොඳින් ওই ලෙටර් එක ලියන්න. ඔකත් කියවලා මගේ ආන්සර් එකත් මේ මන් දීපු වාක්‍ය 19ක් කියලා තවත් තමන්ගේම එකක් හදලා ලියන්න try කරන්න. right. උදාලා අපි එනවා formal letter එකට. formal letter එකට අපි එනවා. formal letter එකට අදාළ සිංහල වාක්‍ය ටික දැන් සර් එවන්නම් WhatsApp group එකට ඔයාලා. ඔයාගේ WhatsApp group එක බලන්න මම දැන් ඔන්න එවනවා. විතර ඉංග්‍රීසි ක්ලාස් කියන WhatsApp group එකට එවන්නේ. right. ලැබුණාද? Have you got? Yes, sir. right. වාක්‍ය Yes, sir. 9ක් තියෙනවා. formal letter එකට දාලා සිංහල වාක්‍ය කියලා ඔන්න මම වාක්‍ය 9ක් කියලා තියෙනවා. right. දැන් මේක මෙහෙම කරමු අපි. formal letter එකට දැන් formal letter ලියන structure එකේ සියල්ල හරි පැහැදිලිව කියලා දීලා තියෙනවා මම. formal letter එකට අදාළ ප්‍රශ්නෙත් මම එවුවානේ. හරි question එකත් හැමෝම ගාම තියෙනව නේද? formal letter එකට අදාළ question එකක් තියෙනවා. මොකද ඒකේ මම යොමු ප්‍රශ්නේ තමයි science society එකේ මොනවාරියක් තමයි මම එවලා තිබ්බේ. විනාඩියක් දෙන්න මම ඒක කියන්නම්. මේ පාස් පේපර් එක ආපු letter writing එක 2004 පාස් පේපර් එකේ හරි O level 2004 තාම ආවේ නැහැ කියලා කියනවනේ එක්කෙනෙක්. විදුල ඉංග්‍රීසි ක්ලාස් කියන WhatsApp group එකට දැම්මේ. ඇවිල්ලා තියෙනව නේද හැමෝටම? ඔව් සර්. ඔව් සර් ආවා. ඔව් සර් ආවා. ඔව්. right. පුතේ 2004 O level paper එකේ ආපු question එකයි මේ දීලා තියෙන්නේ formal letter එක. දීලා තියෙන question එක තමයි science society of your school wishes to visit the Victoria Dam of Mahaweli scheme. ඒ කියලා කියන්නේ පාසලේ විද්‍යා සංගමයේ බලාපොරොත්තු වෙනවා බලන්න යන්න වික්ටෝරියා වේල්ල. dam කියලා කියන්නේ වේල්ල කියන්නේ. write a letter to the director general ලියුමක් ලියන්න කියනවා අධ්‍යක්ෂක ජෙනරාල්ට. ඩිරෙක්ටර් ජෙනරාල් කියලා කියන්නේ අධ්‍යක්ෂක ජෙනරාල්ට. මහවැලි ඔතොරිටි මහවැලි අධිකාරියේ asking for permission කියන්නේ අවසර ඉල්ලමින් to visit බලන්න යන්න the place මේ ස්ථානයේ බලන්න යන්න අවසර ඉල්ලමින් ලෙටර් එකක් ලියන්න කියනවා. give the following details පාස් සඳහන් විස්තර දෙන්න කියලා කියනවා. date and time of the visit ඔයා බලන්න යන මේක දිනේ සහ වේලාව, ඒ වගේම number of students and teachers participating ළමයි සහ ගුරුවරු ගන්න සහභාගී වෙන. හරි. how long are you going to spend there? කොච්චර වෙලාවක් එතන ගිහිල්ලා රැඳී ඉන්නවද කියන දේ. හරි. කොච්චර වෙලාවක් ගත කරන්නද යන්නේ කියන දේ. request the services of an officer to explain about the dam. ඔක ගැන විස්තරයක් දැනගන්නත් එපා නේද? හරි. dam එක ගැන යම් කිසි විස්තරයක් දැනගන්න එතන ඉන්න නිලධාරියෙක්ගේ සේවය ලබා දෙන්න කියන දේ ලියන්න කියනවා. right. දැන් මේ ගෙදර අයත් එක්ක එහෙම නෙමෙයි යන්නේ. හරි. ගෙදර අයත් එක්ක එහෙම නෙමෙයි යන්නේ. කොහෙන්ද යන්නේ? පාසල් විද්‍යා සංගමයේ බලාපොරොත්තු වෙනවා. එතකොට ගෙදර ඇඩ්‍රස් එක ලියලා හරියන්නේ නැහැ. ස්කෝල් ඇඩ්‍රස් එක පුතා ලියන්න ඕනේ. හරි. මොනවා හරි ඔයාට අවශ්‍ය නම් ඔයාට ලියන්න පුළුවන් head prefect හරි. හරි. එහෙම ඔයාගේ post එකකුත් ලියන්න පුළුවන් මොනවා හරි ඔයාට කැමති එකක් ලියන්න. හරි. ඒකම පාසලේ ඇඩ්‍රස් එක ලියන්න. හරි. ඒ වගේ මේ ඇඩ්‍රස් එකක් ලියන්න මෙයාගේ ඇඩ්‍රස් එක. හරි. ඒකත් ලියන්න පුළුවන් ඩිරෙක්ටර් ජෙනරාල් මහවැලි ඔතොරිටි කියලා. ඊට පස්සේ dear sir කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ topic එකක් ලියන්න පුළුවන්. හරි. topic එකක් ලියන්න පුළුවන් ඕනනම් getting permission to visit the dam. ඒකනේ ප්‍රධාන අරමුණනේ.
මේ ලියන එකේ මොකක්ද ප්‍රධාන අරමුණ මේක ටොපික් එක අඩ යන්න පුළුවන් getting permission to visit the dam හරි dam එක බලන්න අවසර ලබා ගැනීම ටොපික් එක ඕන ලියන්න මේ ලියුම ලියන එකේ ප්‍රධාන කාරණාව purpose එක තමයි අපි ටොපික් එක වශයෙන් ගන්නේ හරි getting permission කියලා හරියට ලියන්න getting permission to visit the dam කියලා ගන්න ඕකට මාතෘකාව වලට ඒක ලියන්න මම මේක ලියන්න කිව්වද ඔයාලා ලියලා එවන්න කිව්වා නේ මට dam කියද්දි කැපිටල් ලියන්න මේකේ මෙහෙම දෙයක් තියෙනවා මාතෘකාව ලියද්දි පළවෙනි අකුරු කැපිටල් වෙන්නේ කොහොම මතකයිනේ getting permission preposition වල ඕනේ V අකුර කැපිටල් visit the ඕනේ dam formal letter එක topic එක ලියද්දි කොහොමද ලියන්නේ කිව්වේ prepositions a and the හැර අනෙක් වචන වල පළවෙනි අකුර capital අමතක කරන්න එපා හරි getting permission to visit the dam right so මෙහෙම කරන්න මුලින්ම ඔයාට සිංහල වාක්‍ය ටික දැන් එවුවනේ WhatsApp group එකට ඊට අදාළ English words ටික දෙන්නම් මට ඔය letter එක ඔයා ලියලා එවන්න ඕනේ WhatsApp හරි ඊට පස්සේ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු ඉංග්‍රීසි සෙන්ටෙන්ස් ටික කොහොමද ගන්න කියලා. තේරුණාද? නැත්නම් මම අද ඔය වාක්‍ය ටික ලිව්වොත් එහෙම ඒකත් ඔයා තනියම ලිව්වට පස්සේ ලිව්වොත් ඒක ටිකක් ප්‍රයෝජනවත් කියලා හිතෙනවා. නැත්නම් මම කියවනවා මම ලියා ගන්නවා. ඊට වඩා පුතා තනියම try කරන්න සර් වචන සෙට් එක දෙන්නම් ලියන්න. right. ඊට අදාළ වචන සෙට් එක ඔය හරි ලියා ගන්න. Sir, ඔව් කියන්නේ. sir, මේ formal letter 1 එකේ topic එකට request for permission to කියලා ගන්න පුළුවන්ද? request permission කියන එක මෙහෙම ගන්න requesting permission to visit the dam කියලා ගන්න. topic එක ගණිත පුතේ පළවෙනි වචනෙට ක්‍රියාපදයක් ලියනවා නම් request හරි inquire හරි get හරි මොනවා හරි එහෙම ලියනවා නම් ඒක ing form එකකින් ගන්නවා. එතකොට හොඳයි. requesting permission and getting permission හරි ඒ විදිහට. කැමති topic එකක් ගන්න. එහෙනම් asking for permission හරි asking for permission to visit the dam හරි නම් requesting ගන්න පුළුවන් මේ වෙනුවට ඒ ටික එහෙමම ලියන්න එහෙම නැත්නම් asking for permission ඉල්ලීම asking for permission to visit the dam හරි කැමතියක් ගන්න ing form එකකින් ගන්න මාතෘකාව ලියද්දි පළවෙනි වචන right. So now I am going to give you the difficult words, right? වාක්‍ය මම එව්වා එතන තියෙනවා පුතේ වාක්‍ය 9ක් හරි ඊට අදාළ අමාරු වචන ටික new words ටික අපි සාකච්ඡා කරමු මම කරන්නේ right ලියා ගන්න කොහේ new words කියලා තනියම ලියන්න try එකක් දෙන්න වැරදි අඩුපාඩු වෙන්න පුළුවන් කමක් නැහැ පුළුවන් විදිහට ලියන්න පුළුවන් විදිහට ලියන්න සර් කියලා දෙන්න right පළවෙනි වාක්‍යය අපි මේ ලිපිය ලියන්නේ අවසර ඉල්ලන්නයි ඔබගෙන් වික්ටෝරියා වේල්ල බලන්න එන්නේ. කොට අවසර ඉල්ලන්නයි කියලා ඔක දැන් අර මේ ටොපික් එකේ ලියපු එක ලියන්න පුළුවන් ඉතින්. අවසර ඉල්ලන්නයි asking for permission. හරි asking for permission අවසර ඉල්ලන්නයි. asking for permission කියලා කියනවා අවසර ඉල්ලන්නයි කියන්නේ. අවසර ඉල්ලන්නේ ඔබගෙන් වික්ටෝරියා වේල්ල බලන්න එන්නේ. වික්ටෝරියා වේල්ල කියන්නේ වික්ටෝරියා ඩෑම් කියන්න පුළුවන්. වික්ටෝරියා ඩෑම් කියන්න පුළුවන්. වික්ටෝරියා ඩෑම් කියන්න පුළුවන්. බලන්න එන්න කියන්න වේල බලන්න එන්න විසිට් කියන වචනේ භාවිත කරනවා. visit. මෙන්න පළවෙනි වාක්‍යෙට දාන new words ටික. The second sentence දෙවෙනි වාක්‍යය
අපේ පාසල් විද්‍යා සංගමයේ බලාපොරොත්තු වෙනවා වික්ටෝරියා වේල්ල නරඹන්න එන්න අධ්‍යාපන චාරිකාවක් ලෙස as an educational trip කියලා කියනවා අධ්‍යාපන චාරිකාවක් ලෙස as an educational trip බලාපොරොත්තු වෙනවට දන්නවා hope කියලා කියන්න පුළුවන් හරි හදලා ලියන්න ඒ අනුව අපි තීරණය කළා තියෙනවා මෙම චාරිකාව යන්න මාර්තු 7 වෙනිදා ඒ අනුව according to that කියලා ගන්න පුළුවන් according to that ඒ අනුව තීරණය කළා තියෙනවා තීරණය කරනවාට decide කියලායි කියන්නේ හරියට tense එක අරන් ලියන්න decide තීරණය කරනවා ඔව් topic එක ලියනකොට asking for කියලා නේද ගන්නෙ? ඔව් asking for කියලා ගන්න asking විතරක් මදි asking for permission කියලා ගන්න එයන අපි තීරණය කළා තමයි මේ චාරිකාව යන්න මාර්තු 7 වෙනිදාට according to that ඒ අනුව තීරණය කරනකොට design මේ චාරිකාව කියන්නේ this trip එමුනම් this journey හරි this trip කියලා ගන්න පුළුවන් මේ චාරිකාව යන්න මාර්තු 7 වෙනිදාට අපේ ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමාපියන් දෙදෙනෙක් සම්බන්ධ වේවි මේ ගමනට ඒක තනියම ලියන්න පුළුවන් මේ ගමනට කියන්නේ for this journey කියලා ගන්න for this journey පස්වෙනි එක අපි හිතන විදිහට මේ ගමන ඉතා වැදගත් වේවි අපේ සිසුන්ට ඉතා වැදගත් කියන්නේ very important ඉතා වැදගත් very important තවද අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතියක් පිළියෙල කරන්න වික්ටෝරියා වේල සම්බන්ධයෙන් තවද කියන දන්නවා පුතාලා ලියන විදිය බලාපොරොත්තු වෙනවා දන්නවා ලියන්න ව්‍යාපෘතියක් පිළියෙල කරන්න ව්‍යාපෘතියට කියන්නේ ප්‍රොජෙක්ට් කියලා ව්‍යාපෘතියට කියන්නේ ප්‍රොජෙක්ට් කියලා ව්‍යාපෘතියට කියන්නේ ප්‍රොජෙක්ට් කියලා පිළියෙල කරනවට කියන්නේ prepare කියලා prepare කියනවා පිළියෙල කරනවා පිළියෙල කරන් වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් ඒ ගන්නේ regarding the Victoria Dam කියලා වික්ටෝරියා වේල සම්බන්ධයෙන් කියන regarding කියලායි කියන්නේ සම්බන්ධයෙන් කියන regarding කියලායි කියන්නේ සම්බන්ධයෙන් කියන regarding කියලායි කියන්නේ right next sentence ඊළඟ වාක්‍යය එම නිසා ඔවුන් කැමති අධ්‍යයනය කරන්න වේල්ලේ ඉතිහාසයේ ගොඩනැගීම සහ ක්‍රියාකාරීත්වය එම නිසා කියන පුතාලා දන්නවා වචනේ therefore කියලා කියනවා ඔවුන් කැමති අධ්‍යයනය කරනවාට study කියලා කියන්න පුළුවන් හත්වෙනි වාක්‍යයට අදාළව study අධ්‍යයනය කරනවා
ඒ වගේම අධ්‍යයනය කරන්න වේල්ලේ ඉතිහාසය, history of the dam, history of the dam, වේල්ලේ ඉතිහාසය, history of the dam. ඒ වගේම ගොඩනැගීමට කියන්නේ construction කියලා. construction ගොඩනැගීම. construction ගොඩනැගීම. ඒ වගේම ක්‍රියාකාරීත්වය කියන්නේ function කියලා. function ක්‍රියාකාරීත්වය. හත්වෙනි වචනට අදාළ වචන සෙට් එක ස්ටඩි කියනවා අධ්‍යයනය කරනවා, history of the dam කියනවා වේල්ලේ ඉතිහාසය, construction කියනවා ගොඩනැගීම, function කියනවා ක්‍රියාකාරීත්වය. last one. ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා නිලධාරියෙක්ගේ සේවය ලබා දෙන්න මේ සඳහා. ඉල්ලා සිටිනවා කියන්නේ ඔයා දන්නවා රික්වෙස්ට් කියලා කියන්න පුළුවන්. ඉල්ලා සිටිනවා රික්වෙස්ට් නිලධාරියෙක්ගේ සේවය අපි ඒක ගන්න පුළුවන් service of an officer, service of an officer, නිලධාරියෙක්ගේ සේවය, service of an officer, නිලධාරියෙක්ගේ සේවය. මේ සඳහා කියන්නේ for this කියලා කියන්නේ. for this කියලා කියන්නේ මේ සඳහා. අවසානයේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබට පුළුවන් නම් අවසර ලබා දෙන්න මෙම අධ්‍යාපන චාරිකාව සඳහා. right. ඒක හදලා ලියන්න. අවසාන වියුතු ආකාරය සර් කියලා දීලා. right. වචන සෙට් එක දාලා පැහැදිලිව ලියා ගන්න. එනු මේ වාක්‍ය 9ක් තියෙන්නේ. There are 9 sentences in this formal letter. The first formal letter, which is 2004 past paper, the letter hari 2004 past paper එකේ ආපු letter එකක් මේ තියෙන්නේ. හරි. ඔයාලා try කරන්න. සමහර විට ඔයාගේ exam එකෙත් මේ වගේ letter එකක් තියෙන ඉඩ තියෙනවා. මට WhatsApp එවන්න මේ ටික වාක්‍ය 9. හරි පැහැදිලිව එවන්න. ඒතර අඩුපාඩු තියෙනවා සර් කියන්නම්. ඒ වගේම ඒ වාක්‍ය 9ත් අපි සාකච්ඡා කරමු ඉස්සරහට. ඒ වාක්‍ය 9 සාකච්ඡා කරමු. Right. Have you finished writing all these words? පුතාලා වචන ටික ලියාගෙන ඉවරයිද? Yes sir. Have you all? Right. මම අවසාන වශයෙන් තවත් formal letter එකක් දෙනවා. හරි? Formal letter number 2. මේ pass paper එක ආපු letter එකක් 2008 pass paper එකේ. 2008 pass paper එකේ ආ formal letter එකක් ලියන්න දෙන්නම්. හරි? ඒකත් ඔයා ලියන්න try එකක් දෙන්න. ඒකත් ලියන්න try එකක් දෙන්න. ඊට අදාළ සිංහල වාක්‍ය වචන ටික සර් ඉස්සරහට දෙන්නම්. පුතා තනියම ලියන්න try කරන්න. ඒක ලියා ගන්න. The second formal letter. අපි දැන් informal letters දෙකක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. ඔයත් ලියලා මාත් උත්තරේ දුන්නා. ඒ වගේම formal letter එකක් ඔන්න මම දැන් ලියන්න සිංහල වාක්‍ය ටිකක් දෙවලා වචන ටිකක් කියලා දුන්නා. අලුත්ම formal letter එකක් මේ සතියේ වෙන්න දෙනවා. හරි? formal letter 2 කියලා දාගන්න. formal letter 2. ඉක්මනින් ලියා ගමු. හරි? formal letter number 2. දෙවෙනි රාජකාරී ලිපියක් මේ ලියන්නේ. ලියා ගන්න question එක මෙන්න මෙහෙම. මේක 2008 past paper.
අපි වෙන පොඩි letters ලියලා වැඩක් නැහැ. කෙලින්ම past papers වල තියෙනවම ගමු. හරි. එතකොට ඔයාලටත් එන්නේ මේ වගේ. ඒක නිසා practice කරන්න පුළුවන්. එතන හොඳට මේවා අනිවාර්යෙන් මේ වගේම එන්නේ. ලියා ගන්න දාලා question එක write a letter to the manager write a letter to the manager of Sri Lanka Transport Board. Write a letter to the manager of Sri Lanka Transport Board. Sri Lanka Transport Board කියලා කියන්නේ මොකද්ද? SLTB කියන්නේ. හරි. ඔයා CTB බස් එහෙම තියෙන්නේ. හරි. Requesting him improve transport facilities requesting him improve transport facilities in your area. Write a letter to the manager of Sri Lanka Transport Board requesting him improve transport facilities in your area. Question එක ලියා ගන්න ඉස්සෙල්ලා සිංහල මේන් එක කියලා දෙන්න. Right. මොකද මේකෙන් කියන්නේ පුතේ? Write a letter to the manager. ලියන්න කියනවා ලියුමක් කළමනාකරුට of the Sri Lanka Transport Board. ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ කළමනාකරුට ලියන්න කියනවා ලියුමක් requesting him. ඔහුගෙන් ඉල්ලමින් improve කියලා කියන්නේ වැඩි දියුණු කරන්න transport facilities ප්‍රවාහන පහසුකම් in your area. ඔබේ ප්‍රදේශයේ. right. සිංහල මීන් එක ඔතන යටින් ලියා ගන්න. මෙන්න මෙහෙම ලියා ගන්න. මේකේ සිංහල මීන් එක ලියුමක් ලියන්න ලියාගෙන මේ තේරුමයි දෙන්නේ. ලියුමක් ලියන්න ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ කළමනාකරුට ලියුමක් ලියන්න ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ කළමනාකරුට ඔහුගෙන් ඉල්ලමින් වැඩි දියුණු කරන්න කියලා ප්‍රවාහන පහසුකම් ඔබේ ප්‍රදේශයේ ඔහුගෙන් ඉල්ලමින් වැඩි දියුණු කරන්න කියලා ප්‍රවාහන පහසුකම් ප්‍රදේශයේ. හරි නේද? ලියුමක් කියනවා ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ කළමනාකරුට ඔහුගෙන් ඉල්ලමින් වැඩි දියුණු කරන්න කියලා ප්‍රවාහන පහසුකම් ඔබේ ප්‍රදේශයේ. right. එතකොට මෙන්න ඇතුළත් කළ යුතු දේවල්. පුතාට ඇතුළත් කරන්න කියනවා මෙන්න මේවා. පළවෙනි එක ඉක්මනින් ලියාගන්න දේවල් තුනයි තියෙන්නේ. buses should
run on time. Buses should run on time. ඒකලා කියන්නේ හරි වෙලාවට බස් ධාවනය විය යුතුයි කියන කාරණේ. හරි 10යි කාලට එනවා කියන බස් එකේ ඉන්නේ 11යි කාලට පැයක් පරක් වෙලා. හරි අන්න ඒ විදිහේ එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට buses should run on time. හරි බස් නියමිත වෙලාවට ධාවනය වෙන්න ඕනේ කියන දේ එයාට සඳහන් කරන්න කියලා කියනවා ලියුමේ. ඒ වගේම දෙවෙනි එක more buses for school children in the morning. More buses for school children in the morning. Right? More buses for school children in the morning. ඒ කියලා කියන්නේ මොකද්ද? පාසල් ළමයින්ට උදේට යන්න පුළුවන් බස් ප්‍රමාණය වැඩි කරන්න කියලා. වැඩිපුර බස් පාසල් ළමුන්ට ලබා දෙන්න උදේට. right වාට ඉතින් ලියන්න පුළුවන් හේතු මෙහෙම ඉල්ලන්න හේතුව. හරි 7:00ට ඉස්කෝලේ පටන් ගන්නෙ. නමුත් ළමයින්ට බස් නෑ එන්න සමහර ළමයි ඉදී 8:00යි. පළවෙනි පීරියඩ් එකත් ඉවර වෙලා. හරි අන්න ඒ වගේ කාරණා ලියන්න පුළුවන් ඔයාලට. මේවා ඉල්ලන්න හේතුව. තවත් එකක් අපි ලියමු. මෙන්න මේ දේත් අතුලත් කරන්න පුතා. Buses should not speed up. Buses should not speed up. ඒකලා කියන්නේ මොකද්ද? බස් වේගයෙන් යා යුතු නැහැ කියන දේ. ඔයා ඉන්නවා පාටලා බලාගෙන 9යි කාලේ බස් එක එනකම් 9යි කාලට මේ බස් එක ඉන්නේ 10යි කාලට අර 10යි කාලට එන්න ඕනේ බස් එකත් එක්ක රේස් එකට එනවා. නවත්තන්නේ නැහැ දාලා යනවා ඔයා. බස් දෙක රේස් එකට. අනේ ඒ නිසා buses should not speed up. right? බස් වේගයෙන් යා යුතු නැහැ කියන දේ. right එහෙනම් පුතාලට ඔන්න ක්වෙස්චන් එක තේරුම් ගන්න පුළුවන් මේක 2008 පාස් පේපර් එකේ ආපු ෆෝමල් ලෙටර් එක හරි ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් එකේ මැනේජර්ටයි ලියන්න කියන්නේ requesting him improve the transport facilities right ප්‍රවාහන පාසුකම් වැඩි කරන්න කියලා ඔයාගේ ප්‍රදේශයේ ඒකට මෙන්න අතුලත් කළ යුතු කරුණු buses should run on time හරි වෙලාවට බස් ධාවනය වෙන්න ඕනේ ඒ වගේම more buses for school children in the morning වැඩිපුර බස් පාසල් ළමයි උදේට ලබා දෙන්න කියනවා ඒ වගේම තමයි buses should not speed up right බස් වේගයෙන් යා යුතු නැහැ මේ කරුණු ඇතුළත් කරද්දී ඇයි මෙහෙම ඔයා මේ දේවල් ලබා දෙන්න කියන්නේ ඉල්ලන්නේ ඇයි කියන හේතුවක් දාන්න ඇයි ඔයා බස් නියම වෙලාවට එන්න ඕනේ කියලා කියන්නේ ඔයාලට කියන්න පුළුවන් ඉස්කෝල ළමයින්ට නැත්තම් පරක්කු වෙනවා සමහර ළමයි ඉස්කෝලේට 8:00යි පළවෙනි පීරියඩ් එකත් ඉවර වෙලා හරි එතකොට more buses for school children in the morning ගොඩක් ළමයි පාසල් යනවා උදේට හරි ස්කූල් බස් ස්කූල් වෑන් වලට වඩා ළමයි ගොඩක් යන්නේ බස් එකේ ඒක නිසා එක බස් එකක් විතරක් මදි ඒ වෙලාවට buses විනාඩි 10න් 10ටවත් ලබා දෙන්න ළමයි ගොඩක් පාසල් වලට යන නිසා ළමයින්ට යන්න කියලා කියනවා. ඊළඟ එක buses should not speed up බස් වේගයෙන් යා යුතු නැහැ කියන දේත් මොනවා හරි කාරණාවක් දාලා එම වේගෙන් යන්න හොඳ නැහැ යන්න යා යුතු නැහැ කියන දේ සඳහන් වෙන විදියට මොකක් හරි කාරණාවක් දාලා ලියන්න. right. එහෙනම් පුතා අපි අදට වැඩ ටික මෙච්චරයි කරන්නේ. අද වුණ අපි එහෙනම් දෙවෙනි ඉන්ෆෝමල් ලෙටර් එක ලිව්වා සම්පූර්ණයෙන්ම ලිව්වා දෙවෙනි එක නේද? ඔව් දෙවෙනි ඉන්ෆෝමල් ලෙටර් එක ලිව්වා. ෆෝමල් ලෙටර් එකට අදාළ වචන සෙට් එක මම දුන්නා. හරි වාක්‍ය ටික එවලා තියෙනවා WhatsApp group එකට. ඒ වගේම තමයි මෙන්න මේ තුන්වෙනි මේ දෙවෙනි ෆෝමල් ලෙටර් එකත් ලියන්න try එකක් දෙන්න. ඔයා තනියම ලියන්න try එකක් දෙන්න. මම වචන සෙට් එකයි වාක්‍ය ටිකයි තව දවස් දෙක තුනකින් WhatsApp group එකට එවන්න. WhatsApp group එකට එවන්න. right. එමනම් සර් අදට වැටිං මෙතන නවත්තනවා. හරි. right. එමනම් good morning to you. Have a nice day. Thank you, sir. Good Good morning, sir. Thank you, sir. Good morning. sir. Morning, sir. Okay, sir.
Thank you. Thank you, sir.